කාන්තාරයේ මාවත පිළිල කිරීමේ දෙවියන් වහන්සේ උදෙසා තුන්වෙනි පාඨමාලාව අපි පළවෙනි පාඨමාලාවේ පාවිච්චි කරපු අපි දේව වාක්‍ය තමයි මැතිව පොතේ නැත්නම් ලූක පොතේ ලියලා තිබෙන සහ යෝහන් ජෙසාය පොතේ දේව වාක්‍ය අරගෙන මේ අද තියෙන තත්වයටයි අපි ඉදිරියට කෙසේද අපි මුහුණ දෙන්නේ කියන ඒ ප්‍රශ්න වලට විසඳුම සොයා ගැනීමයි. ඉතින් යෝහන් යුදා වනයේ දේශනා කරමින් කිව්වේ පසුතැවිලි වෙන්න මක්නිසාද ස්වර්ග රාජ්‍යය ළඟයි කියලා. කුමක් හේින්ද? ඒකට හේතුව මොකද්ද? ස්වාමීන් වහන්සේගේ මාවත් පිළිල කර උන්වහන්සේගේ මාවත් සමතලා කරන්නයි කිව්වා. ඉතින් මේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට පෙර ඊශ්‍රායල් අයව වහල්කමෙන් මිස්රෙන් වහල්කමෙන් බේරගෙන ගෙනල්ලා ඔවුන්ව ගලවාගෙන ඒ කියන්නේ මිස්රයෙන් ගලවාගෙන ඔවුන්ව දෙවියන් වහන්සේගේම සෙනගක් කළා. මේ දෙවියන් වහන්සේගේ සෙනගට තමයි දැන් මේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට මේ අවුරුදු ක්‍රිස්තුස් වහන්සේට අවුරුදු 1000කට විතර ඉස්සෙල්ලා මේ සෙනගට තමයි දැන් මේ යෝහන් කියන්නේ පසුතැවිලි වෙන්න. කාටද මේ කියන්නේ? දෙවියන් වහන්සේගේම සෙනගටයි. අන්න ඒක තමයි අපි බලන්නේ මොකක් හේතුව? දැන් මේ ස්වර්ග රාජ්‍ය ළඟයි. ඒ කියන්නේ ඒ නිසා නුඹලා පසුතැවිලි වෙන්න වෙලා හේතුව මොකද? ස්වාමීන් වහන්සේගේ මාවත පිළිල කරන්න උන්වහන්සේගේ මාවත් සමතලා කරන්නයි කිව්වා. ඒකට හේතුව කිව්වා ඇයි පසුතැවිලි වෙන්න කිව්වේ. ඉතින් මේ අනාගත වක්තෘ දැන් මේ යෝහන් මේ කියන දේ යෙසාය පොතේ අපි බැලුවා 43:5. ඒකේ අපි හරි හීබ්‍රු එකෙන් කියන්නේ ලියලා තියෙන එක ඒකම අපි ඉංග්‍රීසියට හරි සිංහලට පරිවර්තනය කළොත් අපිට හරි තේරුමක් ගන්න පුළුවන් මොකද්ද මේ යෝහන් කියන්නේ කියලා. පසුතැවිලි වෙලා මේ කරන්න කියන්නේ එක. ඒකේ තියන්නේ බොද අද දෙවියන් වහන්සේගේ නාමය මෝසෙට ප්‍රකාශ කරා. මෝසෙත් ඇහුවා ඔබ වහන්සේගේ මම ගිහිල්ලා ඊශ්‍රායල් අයට ඇහුවා මොකද්ද ඔබ වහන්සේගේ නාමය කියලා. එතකොට කිව්වා මාගේ නාමය යුදෙව්වා කියන අතරින් යහවේ කියලා. ඉතින් දැන් අද කොහොමත් යුදෙව්වරු ඒ නම පාවිච්චි කරන්නේ නැහැ. වෙනුවට ඇඩොනයි කියලා කියනවා. නැත්නම් the word කියලා කියනවා. අපි කියමු දැන් ක්‍රිස්තුස් වහන්සේ අපිට ආමන්ත්‍රණය කරන කියන ස්වර්ගයේ පියාණෙනි කියලා. ඉතින් මේ අපි මේ පරිවර්තනය අරගෙන මේ යෙසාය පොතේ ලියලා තියෙන එක හරියට හීබ්‍රු එක ග්‍රීක් වලින් පරිවර්තනය නෙමෙයි හීබ්‍රු පරිවර්තනය ගත්තොත් ලියලා තියෙන්නේ අපගේ ස්වර්ගයේ පියාණන් නැත්නම් යහවේ දේව ස්වාමීන් වහන්සේට උදෙසා කාන්තාරේ මැදින් නොකලල් මාර්ගය පිළිවෙල කරන්න. Clear a road through the desert for Adonai. මේ ක්ලියර් කරන්න කිව්වා පාරක්. Clear a road through the desert for Adonai. අපේ දෙවියන් වහන්සේට level highway in the Arava for our God. ඉතින් දැන් මේ අපේ දෙවියන් වහන්සේට කාන්තාරේ මහා මාර්ගය සමතලා කරන්න. මේ දෙවෙනි ඒකෙම මේ 43 දෙකක් තියෙනවා. එකක් තියෙනවා clear a road through the desert.
අනිත් එක තියෙන්නේ level ඊට අනිත් දෙවෙනි වාක්‍යයේ තියෙන්නේ level highway in the desert කියන්නේ නැතුව නොලියා ඒක අර හීබ්‍රු වචනයම ලියලා තියෙන ආරාවා කියලා. for God. අපි මෙන්න මේක තමයි තේරුම ගන්න ඕනේ. ඉතින් මේ for God desert නැත්නම් ආරාවා for God. ඒ කියන්නේ අපේ අපේක්ෂාව නැත්නම් අපේ අරමුණ මොකද්ද? යමෙක් ඒ කියන්නේ අපේ ගමනේ අවසානය අරමුණ මොකද්ද? ඒකයි for God. මොකද්ද අපේ purpose එක? ඒ කියන්නේ ඇයි ගලවාගත්ත මිනිස්සයා අරගෙන දෙවියන් වහන්සේටම මනුෂ්‍ය වර්ග දෙවියන් වහන්සේගම සෙනගක් කළා. ඇයි දෙවියන් වහන්සේ මිසරෙන් ගලවාගෙන අපිව උන්වහන්සේගම සෙනගක් කළේ? ඒ කියන්නේ දෙවියන් වහන්සේ ගැන මිල ලෝකෙටම කියන්න. කවුද මේ දෙවියන් වහන්සේ කියන්නේ? Who is our God? මේ God මේ ලෝකෙට ගෙනියන්න. ඒ වගේම මේ ව්‍යවස්ථාව තැබීමෙන් නැත්නම් දෙවියන් වහන්සේගේ ආඥාව තැබීමෙන් ඒතර ලෝකයා කියනවා මේ තරම් ප්‍රඥාවන්ත ඇති මිනිස්සු කොටසක් කොහෙවත් නැහැයි කියලා. අන්න ඒකයි ලෝකේ දකින්නේ. ඇයි තෝරාගත්තේ? ඒතර ඒක තෝරගන්න නම් මේ ඇයි පසුතැවිලි වෙන්න කියන්නේ මේ සෙනගට? මොකද ඒ මාර්ගය දෙවියන් වහන්සේගේ මාර්ගය නොකරන මාර්ගයක් වෙන්න ඕනේ. ඒකේ තියෙන සෑම අවහිර බාධාවල් අයින් කරන්න කිව්වා. අපේ ජීවිතයේ තියෙන අපේ ජීවිතේ මොනවද තියෙන බාධා අවහිර වෙලා තියෙන දෙවියන් වහන්සේ ගමන යන්න බැරුව අපි නතර වෙලා තියෙන තැන් ඒ ඔක්කොම අයින් කරන්න කිව්වා. ඒකයි පිළිවෙල කරන්නේ. ඒ කියන්නේ මහාමගේ සමතලා කරන්න. කෙසේද අපි සමතලා කරන්නේ? නිකන් සමතලා කරන්න බෑ. අපි ගිය පාර පාඩම ඉගෙන ගත්තා කෙසේද අපි සමතලා කරන්නේ කියලා. ඉතින් මේ සෑම මිටියාවතක්ම පුරවන්න. සීලු කඳු සහ හෙල් පහත් කරන්න. ඇද තැන් ඇද හරින්න. රළු තැන් සමතලා කරන්න. එවිට ස්වාමීන් වහන්සේගේ තේජස ප්‍රකාශ වන්නේය. ඒ කියන්නේ ක්‍රිස්තුස් ඒ කියන්නේ ස්වර්ග රාජ්‍යය කියන්නේ ස්වර්ග රාජ්‍ය ළඟයි කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ තේජස ප්‍රකාශ වන්න නම් අපි සෑම මිටියාවතක්ම පුරවන්න ඕනේ. කාගෙන්ද පුරවන්න ඕනේ? මේ දෙවියන් වහන්සේගේ සෙනගකින්. කඳු සහ හෙල් පහත් කරන්න කිව්වා. ඒ කියන්නේ අපේ උඩුකුකම අපි ඒව පහත් කරගන්න කිව්වා. ඇදතැන් අපේ තියෙන ඇදතැන් මොනවද? ඒව ඔක්කොම අදාරින්න කිව්වා. රළු තැන් සමතලා කරන්න කිව්වා. එතකොට තමයි දෙවියන් වහන්සේගේ තේජස ප්‍රකාශ වන්නේ. එතකොට තමයි සියලු මිනිස්සු එක්ව දකින්න ඕය. මිනිස් මක්නිසා ස්වාමීන් වහන්සේගේ මුඛයේ වදාළසේකයි ඒ මොරගසන එක්කනා කිව්වා. ඒ කියන්නේ යෝහාන්. ඉතින් මේ ආරාවා කියන වචනේ අපි දැන් for God කියන එකේ තේරුම අපි හොයාගන්න ඕනේ. මොකද්ද මේ desert එකට නැත්තම් ආරාවා කියන හීබ්‍රු වචනේ තේරුම? ඒක සාහිත්‍ය වශයෙන් අපි තේරුම ගත්තොත් එහෙම නැත්තම් පදගත අර්ථයක් නොවන විදිහට නැතුව අපි ගත්තොත් ඒකේ තේරුම තමයි desolate and dry area. ඒ කියන්නේ හුදකලා හිස් පාළු ජනශූන්‍ය අනාථ අසරණ නැත්තම් අත්හැර දැමු. ඕක තමයි සිංහල ඩික්ෂනරි එකේ තේරුම. dry කියන එකේ තේරුම වියලි තෙත නැති දැඩි අනුකම්පා රහිත නැත්තම් නීරස. මේ නීරස dry ඒ කියන්නේ අපි අසරණ වෙලා නැත්තම් ජනශූන්‍ය. ඒ කියන්නේ
කාන්තාරයක් දිහා බැලුවොත් ඒකේ කිසිම සෙනගක් නැහැ. පදිංචි වෙන්න බෑ. මොකද වතුර නැහැ. ඒක හිස් පාළු තැනක්. ඒ වගේ තමයි මේ අසරණ වෙච්ච කෙනෙක් හරි නැත්තම් අත්හැර දැමූ කෙනෙක්. නිකන් අත්හැර දාලා තියෙන්නේ. ඉතින් එයාගේ එයා ඩ්‍රයි කියන්නේ එයාගෙන් කිසිම රසක් නැහැ, නීරස. කිසිම අනුකම්පා රහිත. තෙත නැති. ඉතින් මේක තමයි ඔය අරාවා කියන වචනේ තේරුම. එක තේරුමක්. ඒ කියන්නේ ජනශූන්‍ය වියලි තෙත නැති පෙදෙසක වැඩෙන විලෝ ගසක් කියන එකයි. අරාවා කියන එක ඔය ඩෙසර්ට් කියලා කිව්වට අපි ඩෙසර්ට් කියලා තමයි ලියන්නේ. නමුත් හරි තේරුම ජනශූන්‍ය, ඒ කියන්නේ මිනිස් වාසයක් නැති වියලි තෙත නැති. ඒ කියන්නේ වියලි තෙත නැහැ. ඒ කියන්නේ ඒතර වතුර නැහැ. ඒ ප්‍රදේශයක වැඩෙන විලෝ කියන ගහට තමයි ඔය අරාවා කියන එකේ හරි තේරුම. ඉතින් දැන් මෙන්න මේක තමයි අපි ඩෙසර්ට් කියවම අපි හිතනවා කාන්තාරයක් කියලා අපිට නිකන් පේන්නේ. නමුත් අපි මේ තේරුම අපි ගන්න ඕනේ. මොකද්ද? විලෝ කියන ගහ. ඉතින් මේ විලෝ කියන නැත්නම් අරාවා කියන ගහ ඒ කියන්නේ ඒ අත්තක් අරගෙන කූඩාරම් මංගල්‍ය කාලයේදී සමහර අය හුඟක් අය දන්නවා ඇති මොකද්ද කූඩාරම් මංගල්‍ය කියන්නේ කියලා මංගල්‍ය කාලයේදී දෙවියන් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේ කියන්නේ කූඩාරම් මංගල්‍යයේ පළවෙනි දවසේ කූඩාරම් මංගල්‍ය දවස් 7ක් තියෙනවා. ඒ 7 පළවෙනි දවසේ ಜಾති 4ක් ගන්නවා. මේ ಜಾති 4ෙන් එකක් තමයි මේ විලෝ ගහේ අතු. ඉතින් මේ විලෝ ගහේ අතු අර අනිත් ಜಾති 3යි එකතු කරලා පළවෙනි දවසේ දෙවියන් වහන්සේ ඉදිරියේ වනනවා. waving before God. ඒක තමයි මේ ගහේ කරන්නේ අරගෙන අතු අරගෙන. ඉතින් මේ කූඩාරම් මංගල්‍යයේ අවසාන දවසේ 7 වෙනි දවසේ මේ ಜಾති 4ම දැන් අපි ಜಾති 4ක් නේ පළවෙනි දවසේ දෙවියන් වහන්සේ ඉදිරියේ වේව් කෙරුවේ. දැන් අන්තිම 7 වෙනි දවසේ තව අමතරව I can additional මේ විලෝ ගහේ අත්තක් අරගෙන අර පළමු අත්තට බඳිනවා එකට බඳිනවා. අතු දෙකක් එක අත්තක් හැටියට අරගෙන අනිත් ಜಾති තුනත් අරගෙන ඒක එකට බැඳලා දෙවියන් වහන්සේ ඉදිරිපිට පොළොවේ ඉදිරිපිට තලා හැඩගස්සනවා. ඒ කරන්නේ එක විශේෂ වාක්‍යයක් කීමට. ඒක පිළියෙල කරනවා. ඉතින් මේ අරාවා කියන මේ නැත්තම් මේ විලෝ කියන ගස වැඩෙන්නේ සාමාන්‍යයෙන් ගංගාවල් දෙපස. ඒකේ එහෙම එසේ වූවත් ඊශ්‍රායල් වල ගෙවල් වල පසුපස ගෙවත්තේ මේක වල්ගසක් මෙන් වැඩෙනවා. ඒ කියන්නේ වල්ගසක් කියන්නේ වයිල් කියලා කියනවනේ අපි තේරුමක් ගත්තොත් වයිල් කියලා කියන්නේ හික්මීමෙන් තොර. ඉතින් දැන් මේ ගහේ අතු හරි දිගට වැඩෙනවා. ඒ කියන්නේ අතු මේ ගහේ අතු දිගට වැඩෙනවා. ඒකේ කොළ පේලියේ දෙපැත්තට දිගට. නමුත් අවසානයේක ඒ කොළේ කෙරවල හරි පටුයි නැරෝ.
ඒ කියන්නේ අපි දන්නවනේ මේ නැට්ටත් එක්කම එන කොළ තුලත් හරි නැරෝ කියලා එතන පටන් ගැනීමත් නැරෝ. මහතට එන්නේ නැහැනේ කොලේ. ඉතින් නැරෝ ඇවිල්ලා කොලේ මහතට මැද ටිකක් හොඳට කොලේ මහතට තියෙනවා. ඊට පස්සේ ඒකේ කෙළවරත් නැරෝ වෙනවා. මේ කොලේ මේ විලෝ කියන ගහේ කොලේ. ඉතින් ඒ කියන්නේ එදා ඉඳම පුරාණ කාලේ ඉඳන්ම මේ ගසට හුඟක් වතුර අවශ්‍යයි වැඩෙන්න. ඉතින් මේවා මේක හුඟක් වතුර අපි විශේෂයෙන් මේ ගහ ගැන අපි ඉගෙන ගන්න ඕනේ. මේක වැවෙන්නේ ඊශ්‍රායල්. ඉතින් මේ කාන්තාරෙත්. ඉතින් මේ ගහට වතුර ගොඩාක් අවශ්‍යයි. ඉතින් මේකේ ඉතින් මේ පරිස්සමින් මේ තෝරාගත්ත මේ අතු දවස් දෙකකින් නැත්නම් 3කින් වේලිලා යනවා. ඉතින් මේ මංගල්‍යයට දවස් 7ක් අපි තියාගන්නත් ඕනේ. නමුත් ඒක වේලිලා යනවා දවස් 2යි 3ක් වැඩිම උනොත් 3ක් යන්න පුළුවන්. ඊට පස්සේ ගහ වේලිලා යනවා. ඉතින් දැන් පාවිච්චියට යෝග්‍ය රීතිය අනුව හෝ යමක් සඳහා අලුත නැත්නම් පිරිසිදුව පුළුවන් තරම් කාලයක් තබා ගන්න නම් ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ නියෝගය වලට දැන් මොකද දෙවියන් වහන්සේගේ ඉදිරිපිටින් අපි මේක වේව කරන්න ඕනේ. ඉතින් මේක දවස් 7ක් මේ මංගල්‍ය තියෙනවා. මේ දවස් 2කින් අපි කඩාගෙන ඇවිල්ලා ඒක දැන් අපි පරිසංයෙන් අරන් ආපු දේ. දැන් අපි මේක දවස් 2කින් නැත්නම් 3කින් වේලිලා යනවා. එහෙනම් අපි කෙසේද 7 වෙනි දවසේ මේක පාවිච්චි කරන්නේ? තව ඉතින් අපි දෙවියන් වහන්සේගේ නියෝගය හැටියට අපි මේක කරන්නත් ඕනේ මේ මංගල්‍යය. අපිට ඕන විදිහට කරන්නත් බෑ. එසේනම් අපි ඒකට කරන්න ඕනේ ඒ ප්‍රේසම් කරගන්න නම් මොකද්ද අපි කළ යුත්තේ? තෙතමනේ ඇති රෙද්දකින් වසා තබනවා. එහෙම නැත්නම් අපි දැන් නම් ඒ දවස්වල මේ ෆ්‍රිජ්ස් තිබුණේ නැහැ. දැන් ඕන ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන්. අපි දන්නවා දවස් 3-5 තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර දාලා ෆ්ලාස්ක් එකක බලන්න ඕන කෙනෙකුට ගහක් අපි ගේ අතුල අලංකාර කරන්න ගස්වල අතු කඩාගෙන ඇවිල්ලා බාස්කේක දාලා තියෙනවා. නමුත් නිකන් තිබ්බොත් ගහ ටික දවසක් යනකොට ඒක ඔක්කොම මැරිලා කොළ ටික වැටෙනවා. නමුත් වතුර ටික දාලා තිබ්බම ටික දවසක් අපිට ඒක තියාගන්න පුළුවන්. එහෙම තමයි අපි පරිස්සම් කරගන්නේ. ඉතින් මේ අවසාන දවසේ අර ಜಾති 4ම තාමතර අපි කියවන අරවා කියන්නේ නැත්තම් ඒ විලෝ ගහේ අත්තක් දෙකකට බැඳලා අනිත් ජාතිය සුනාමක දෙවියන් වහන්සේ ඉදිරිපිට අපි දෙවියන් අවසාන දවසේ දෙවියන් වහන්සේ ඉදිරිපිට 4 පැත්තට මේ කියන්නේ north east west south කියන 4ටම දැන් අපි වනනවා 4 පැත්තටම වනනවා සහ උඩටත් යටටත් මේක වනනවා. අපි අර මං කිය අර විලෝ ගස් දෙකේ අතු දෙකක් අරගෙන එකට බැඳලත් අනිත් ජාති තුනත් එකතු අරගෙන තමයි මේක දෙවියන් වහන්සේ කියන්නේ 4 පැත්තටයි උඩටයි පල්ලෙහාටයි වනන්නේ. ඒකට ඒ වනීමට හේතුව අපි අපේ කැමැත්ත අපි පළ කරනවා. ඒ කියන්නේ 4 පැත්තම උඩටයි යටටයි කිව්වම මුළු ලෝකෙටම තියෙන්නේ අපි ගත්තොත් උතුර දකුණ නැගෙනහිර බස්නාහිර එමෙන්න අපි ගන්නෙ. ඒක තමයි ලෝකෙ එන්නේ. ඒතකොට මේ ලෝකෙට උඩටයි ස්වර්ගයටයි පොළොවටයි මේ සෑම දෙයකටම අධිපති වූ මේ දෙවියන් වහන්සේගේ ආධිපත්‍යය සංකේතමත් විදිහට අපි යාඥාවකින් ඒ කියන්නේ මේ ලෝකෙම දෙවියන් වහන්සේගේ ආධිපත්‍යය ගැන අපේ හඬින් අපි ප්‍රකාශ කරන අන්තිම දවසේ වැනීමෙන්
මොකද අපි වැනීමෙන් අපි කරන්නේ හතර පැත්තටමයි උඩටයි පල්ලෙහාටයි. මෙන්න මේක තමයි අද සභාවල් බලන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ. උගන්වන්න ඕනේ. මොකද්ද අපි වනනින් කරන්නේ? මේ පැමිණෙන කියන්නේ 7 වෙනි මාසේ, ඒ කියන්නේ එදා අපි ගන්නවානේ. ඊට පස්සේ එන අවුරුද්ද, ඒ කියන්නේ පැමිණෙන අවුරුද්ද, ඒ කියන්නේ මේ මංගලයෙන් පස්සේ එන අවුරුද්ද තුල, ඒ කියන්නේ අනිත් මංගල්‍ය දවස දක්වා. අද අපි කියමු මේක තියන්නේ සාමාන්‍ය 7 වෙනි මාසේ. 7 වෙනි මාසේ ඉඳන් අනිත් අවුරුද්දේ මේ මංගල්‍ය එනතුරු පොළොවටම මුළු පොළොව පුරාම, ඒ කියන්නේ මුළු ලෝකය පුරාම උදාසීන දිවි පැවැත්මට හෝ නැත්නම් අපි කියනවානේ ශාක ජීවිතයට අවශ්‍ය ප්‍රමාණවත් වර්ෂාපතනයකට අපි දෙවියන් වහන්සේට යාඥා කරනවා. ඒක තමයි මේ මංගල්‍ය අවසාන දවසේ අපි හතර පැත්තටයි උඩටයි පල්ලෙහාටයි වැනීමෙන් අපි දෙවියන් වහන්සේගේ ආධිපත්‍යය පිළි අරගෙන අපි උන්වහන්සේට අපේ හඬෙන් ඔක්කොමල හඬෙන් යාඥා කරනවා මේ අවුරුද්දේ මුළු පොළොවටම අවශ්‍ය වර්ෂාපතනය දෙන්න කියලා. දැන් වර්ෂාව කිව්වම දන්නවා වැස්ස නැත්තම් මොකද්ද වෙන්නේ කියලා මිනිසුන්ට අපිට වගාවන් වලට අවශ්‍යයි නිසා. ඉතින් ඒක ෆිසිකලි කියන්නේ ගත්තම ආත්මිකව ගත්තම මොකද්ද? වර්ෂාපතනය කියන්නේ වර්ෂා වතුර නැත්තම් වර්ෂාව කියන්නේ මාගේ කතාව නැත්තම් මාගේ ආඥා ස්වර්ගයෙන් වර්ෂාව මෙන් එන්නේය කියලා දේව වාක්‍යයේ තියෙන කියන්නේ දෙවියන් වහන්සේගේ වාක්‍ය වර්ෂාව වගේ ඉහළින් පැමිණෙනවා. ඒ කියන්නේ මිනිස්යාට දෙවියන් වහන්සේගේ වචනය ලැබෙන්න සලස්වන්න මේ අවුරුද්ද තුල. මේක තමයි ආත්මිකව. ශාරීරික මිනිස්යාට පොළොවට වතුර අවශ්‍යයි. මෙන්න මේක තමයි මංගල්‍යයේ අවසාන දවසේ කරන්නේ. ඉතින් දැන් අපි කියවනේ මේ කුඩාරම් මංගල්‍ය ගැන තියෙන දේව වාක්‍ය දිහා බලමු. බීතිය කතාවේ 16යි 13යි 15. නුඹේ පාවරෙන්ද මිදි පැසෙන්ද රැස් කරගත් පසු සත් දවසක් කුඩාරම් මංගල්‍ය පවත්වන්න. ඒ කිව්වේ නුඹේ පාවරෙන්ද කියන්නේ ත්‍රෑෂින් ෆ්ලෝ. ඒ කියන්නේ ධාන්‍ය. ඒ කියන්නේ වී හරි ධාන්‍ය අරගත්තම අර අපි වී කරල් අරගෙන ඒක තලලා එකෙන් ගන්නවානේ අපේ ආහාරයට. ඉතින් ඒක තමයි ත්‍රෑෂින් ෆ්ලෝ. ඒකට තලනවා වගේ. ඒකෙන් ගත්ත එකයි. ඒ නුඹේ පාවරෙන්ද ඒ කියන්නේ ත්‍රෑෂින් ෆ්ලෝ එකෙන් නැත්තම් වී මඩලනවා කියලා කියන්නේ. මම හිතන සිංහල වචනේ ඒකෙන් අරගෙන අපි ගන්න ආහාරට ගන්න එක. එක්ක පිටි හදනවා නැත්තම් බත් හරි අපි ඒකෙන් අපේ කැමරට ගන්න දේ. සහ මිදි පැසෙන්ද රැස් කරගත් පසු සත් දවසක් කුඩාරම් මංගල්‍ය පවත්වන්න. කුඩාරම් මංගල්‍ය. ඒක විශේෂ දෙයක්. ඒක කුඩාරම් මංගල්‍ය. නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ වැඩකාරවාද නුඹේ වැඩකාරීද නුඹේ දොරටු ඇතුළ සිටින ලෙවියාද විදේශියාද පියා නැත්තාද වැන්දබුද නුඹේ මංගලයේදී ප්‍රීති වෙන්න. මේ ඔක්කොටම ප්‍රීති වෙන්න කිව්වා. ඒ කියන්නේ අපේ දරුවෝ දූ දරුවෝ ඔක්කොම අල්ලා. ගෙදර වැඩ කරන අය, ඒ කියන්නේ සම්බන්ධ වෙලා ඉන්න අය මේ ඔක්කොම අල්ලා. මේ මංගලයේ කුඩාරම් මංගලයක් හැටියට ප්‍රීති වෙන්න කිව්වා. මොකෙන්ද ප්‍රීති වෙන්නේ? දෙවියන් වහන්සේ ඒ අවුරුද්ද අපිට දීලා තියෙන ඒ කියන්නේ මංගලයට අපිට කියන්නේ අපේ හාවස්ට් එකෙන්. අපේ හාවස්ට් එකෙන් අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. උන්වහන්සේ අපිට දුන්නා වූ ඒ අවුරුද්ද තුල. ඉතින් මේ ඒක අපි කුඩාරම් මංගල්‍යයක. ඉතින් නුඹේ දෙව් ස්වාමීන් වහන්සේ තෝරාගත් ස්ථානයේ සත් දවසක් නුඹේ දෙව් ස්වාමීන් වහන්සේට මංගල්‍යයක් පවත්වන්න. මක්ෂණ නුඹේ දෙව් ස්වාමීන් වහන්සේ නුඹේ මුළු අස්වැන්නෙන්ද නුඹේ අත්වල සියලු වැඩවලදී
නුඹට ආශිර්වාද කරනවා ඇත. නුඹද මුළු මුනින් ප්‍රීති වන්න. ඉතින් මේ අවුරුද්දේ අපිට අනිත් අවුරුද්දේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ අපිට ලැබිච්ච හැම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක්ම අපි අරගෙන ඒකේ ප්‍රීති වෙනවා. මොකද අපිට නුඹේ අත්වන සියලු වැඩවලින් නුඹට ආශිර්වාද කරනවා. ඒ කියන්නේ God අපිට බ්ලෙස් කරනවා. අපේ ප්‍රී මංගල්‍යයේ තියෙනකොට අපිට God බ්ලෙස් කරනවා. මොකද අපේ අත්වල අපි කරපු වැඩවලින් අපි කරපු දේට අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඒ කියන්නේ ඔබටයි මටයි හම්බෙන හැම අවස්ථාවකම අපි කරපු හැම දෙයක්ම අපි දෙවියන් වහන්සේට ඒක ප්‍රීති වෙනවා. ඒ ප්‍රීති වෙනකොට ඒ කියන්නේ දෙවියන් වහන්සේ දුන්නා වූ ආශිර්වාදය. අපි හිතන්න එපා මේක මට දුන්න එඩියුකේෂන් එක මේක මට මේ නෑ. ඒක දෙවියන් වහන්සේ දුන්න ආශිර්වාදයක්. මොන වැඩේ කළත් අපි ඒක අපේ හදවතින් අපි කරන්න ඕනේ. ඇයි ඒක මට දුන්න ආශිර්වාදයක්. මට දුන්න ආශිර්වාදය මොන වැඩේ වුණත්. ඒකෙන් මම තව කෙනෙකුට උපකාර කරනවා නම් ඒකත් ආශිර්වාදයක්. ඒ දෙවියන් වහන්සේ මට දුන්නා වූ කරුණාව නිසා මට තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. ඒක තමයි ආශිර්වාදය. ඒතකොට ඒක මම කරනකොට ඒ මගේ ඵලදාව මම ඒක දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේ මට මේ දුන්න දේ කිව්පුවාම දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා මට අනිත් අවුරුද්දට. මෙන්න මේක තමයි අපි අවුරුද්දෙන් අවුරුද්දට යන්න ඕනේ. ඇයි මේ මංගල්‍ය තියන්නේ හේතුව? හේතුව ඒකයි. දැන් බලන්න අපි කොතනද අපි ඉන්නේ කියන එකේ. ඒ බලන්න දැන් මේ එකක් අපි වර්ෂාපතනයට යාඥා කළා අනිත් අවුරුද්දේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය මනුෂ්‍යයාට තුලට එන්න. මොකද එකින් ගැලවෙන්නේ මනුෂ්‍යයා පිරිසුදු වෙන්නේ මනුෂ්‍ය ආරක්ෂා වෙන්නේ. අපි ඒකට යාඥා කළා. මේ මංගල්‍යය මුළු ලෝකෙම වැස්ස දෙන්න කියලා. බලන්න මිදිවත්තේ උපමා කතාව. යෙෂයා පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 1 සිට 7 දක්වා. මාගේ ප්‍රේමවන්තයාගේ මිදිවත්ත ගැන ඔහුගේ ගීතිකාව මාගේ ප්‍රේමවන්තයාගේ මිදිවත්ත ගැන ඒ කියන්නේ මාගේ ප්‍රේමවන්තයා දැන් ඔබේ මගේ ප්‍රේමවන්තයා කවුද? ක්‍රිස්තුස් වහන්සේ. ඒකනේ මගේ ගීතිකාව වෙන්න ඕනේ. ඒ මාගේ ප්‍රේමවන්තයාගේ මිදිවත්ත ගැන ඔහුගේ ගීතිකාව. ඒ කියන්නේ මගේ ගීතිකාව මොකද්ද? ගීතිකා මාගේ ප්‍රේමවන්තයා උදෙසා ගීතිකා කරන්නේ නෙමෙයි. අපේ හදවත නැත්නම් අපේ සිත තුළ අපිට තියෙන්න ඕන හැමතිස්සෙම අපේ ප්‍රේමවන්තයා ගැන ගීයකින් ප්‍රශංසා කරන්න. ඒකයි. මොකද්ද මගේ ගීතිකාව? මාගේ ප්‍රේමවන්තයාට ඊතා සාරවත් කන්දක මිදිවත්තක් තිබුණේය. ඒකයි ගීතිකාව. මාගේ ප්‍රේමවන්තයාට ඊතා සාරවත් කන්දක මිදිවත්තක් තිබුණා. ඔහු ඒක වටකොට අගලක් කපා ගල් අහක් කොට ඊතා හොඳ මිදිවැල් හිටවා. ඒ කියන්නේ පාරක් පිරිසුදු කරනවා නම් අගල් කපලා එතකොට ඒ කියන්නේ වතුර බහින්න එතකොට ගල් ඔක්කොම අයින් කරලා ඒ කියන්නේ අර සමතලා කරන්න ඔක්කොම පාරක් පිළිවෙල කරන්න කිව්වේ. දැන් මේ අපි දැන් මේ මිදිවත්ත ගැන මේ මෙන්න මේක තමයි මේ කාන්තාරය අපි කරන්න යන්නේ. මිදිවත්තක් තිබුණා. ඊට සාරවත් මිදිවත්තක් තිබුණා. මාගේ ප්‍රේමවන්තයාට. ඒ මාගේ ප්‍රේමවන්තයා ඒ මිදිවත්ත වවලා ඒ කියන්නේ දෙවියන් වහන්සේ මිදිවත්ත වවලා ඒක වටකොට සතුරන්ගෙන් ප්‍රේසම් වෙන්න අගල් කපලා ගල් අහකට වැව කළා. ඊටා හොඳ ඊටාත්ම හොඳ මිදිවැල් හිටවලා එහි මැද මුර කොටුවක් ගොඩනගා
එහි මිදි යන්ත්‍රය සාදා හොඳ මුද්‍රීක පල හටගන්නවා ඇතැයි කියා බලා සිටියේය. එක තමයි දැම් බොවල ඔක්කොම කරලා බලා ඉන්නවා මට කියැන හරි ස්වීට් මිදි හම්බෙයි කියලා. නමුත් හටගත්තේ වල් මිදි වැල්ලේ. පැලකෙරිවේ හොඳෙව්වා ස්වීට් ඒවා නමුත් ඒක ආවේ වල් නමුත් හටගත්තේ වල් මිදි වැල්ලේ වල් කියන්නේ වයිල්. හටගත්තේ ඒකයි. මෙන්න මේක තමයි ප්‍රේමවන්තයා මේ ගීතිකාව ඔබේ මගේ ජීවිත අප්ගන්න දෙවියන් වහන්සේ ඊශ්‍රෑලෑව වහල්කමෙන් අරගෙන ඇවිල්ලා. ඔවුන්ට දුන්නා දේශයක්. ඒක ගිහිල්ලා ඔවුන් එක විවාහ ගිවිසුමකට ගිහිල්ලා. ඔවුන්ගේ රටේ පදිංචි කරලා ආරක්ෂාවත් වතුරද කෑමද ආරක්ෂාවද හැම දෙයකින්ම ආරක්ෂා කරලා. දෙවියන් වහන්සේගේ උන්වහන්සේ ඔවුන් ඉදිරිහි හැමදෑම හිටිය කියන මාලිගාව උන්වහන්සේට අර මොරකොටුවක් දම්වාගේ උන්වහන්සේ ආරක්ෂා කළා. එහෙම කරපු ඊශ්‍රෑල් තමයි අන්තිමට දෙවියන් වහන්සේට ඔවුන් හටගත්තේ වල් මිදිවැලක් වුණා ඔවුන් වයිල් වුණා. ඉතින් යෙරුසලමේ වැසියනි යුදා මනුෂ්‍යයනි මා සහ මාගේ මිදිවත අතරේ විනිශ්චය කරන්න. ඒ කියන්නේ අපි විනිශ්චය කරන්න කිව්වා. දැන් අද බලන්න අපි අද ක්‍රිස්තියානි ඔබයි මමයි විනිශ්චය කරගන්න ඕනේ. ඇයි මේ කොරෝනා වෛරසෙන් අපිට මේම වුණේ? අපි ලෝකෙට ගැන ප්‍රශ්න කරන්න යන්න එපා. ඔබයි මමයි විනිශ්චය කරමු. ඇයි මෙහෙම දෙයක් වුණේ? මොකද්ද අද අපිට වුණේ? බලන්න එකෙන් සිද්ධ වෙච්ච දේවල්. ඇයි එහෙම වෙන්න හේතුව? මේක තමයි අපිම විනිශ්චය කරගන්න. ඇයි එහෙම දෙයක් වෙන්න හේතුව? ඒකෙන් වෙච්ච බලපෑම් මොනවාද? 4 මාගේ මිදිවත් උදෙසා මා විසින් නොකළා වූ වෙන කුමක් කරන්න පුළුවන්ව තිබුණේද? මම වෙන මොනවද කරන්න තිබුණේ? විදි ඒ කියන්නේ දේශය වෙනුවෙන් ඊශ්‍රායල් ජනතාව වෙනුවෙන් දෙවියන් වහන්සේ අහනවා මාගේ මිදිවත් මං විසින් නොකළා වූ වෙන කුමක් කරන්න තියෙනවද උන්ට? ඔහු හොඳ මුද්‍රික පල හටගන්නවා මා බලා සිටි විට වල් මුද්‍රික පල හටගත්තේ මක් නිසාද? බලන් හිටනොත් ඒක මක් නිසාද? ඇයි එහෙම ඇති වුණේ? ඉතින් මාගේ පාය 6 මාගේ මිදිවත්තට කරන්ට යන දේ නුඹලාට කියමි. මොනවද කරන්න යන්නේ කිව්වා. මම එහි වැට පහ කරන්නෙමි. ඊට ඒක පාගා දමනු ලබන්නේ ඒ කියන්නේ වනසත්තු නැත්නම් සතුරෝ. ඒ තාප්පේ බිඳ දමනවා. තාප්පේ බිඳ බවම වෙන්නේ වන සතුන් ඇවිල්ලා සත්තු ඇවිල්ලා මිදිවත්ත ඔක්කොම දැන් ආරක්ෂාව නැති වෙනවා. මොර ආරක්ෂාව නැතුව නම් පස්සේ වෙන්නේ සත්තුන් ඇවිල්ලා අරවා ටික ඔක්කොම විනාශ කරනවා. මේක එහෙම නේද වෙන්නේ? ඔව් මේ පළතුරු ගහක් හිටවලා බලන්නකෝ ඒක ආරක්ෂා කරුණත් නැන්නේ ඔක්කොම කුරුළු ටික ඇවිල්ලා ඒක කනවා. එවිට එය මඩු ලබන්නේය. මම මේක පාළුවට අරින්නෙමි. එහි අතු පාහින ලබන්නේවත් එහි කොටන ලබන්නේවත් නැත. නමුත් කටුගස් සහ ගොකොටු එහි හටගන්නවා ඇත. එහි වැසි නොවසින විහැටියට වලාකුළට මම අණ කරනවා. දෙවියන් වහන්සේ කිව්වේ මම වලාකුළට අණ කරනවා වහින්න එපා කියලා. ඒ කියන්නේ දේශයකට වැස්ස නැත්තම් ඒකත් පොඩ්ඩක් හිතලා බලන්න ඇයි? ඔබටයි මටයි. ඇයි වැස්ස නැත්තේ? ඒ කියන්නේ ඔබේ ජීවිතේට අඳුරු තත්ත්වයක් තියෙන්නේ. එහෙම නැත්තම් හේතුව බලන්න. ඒ කියන්නේ වැස්ස කියන්නේ දේවවාක් එකක් මං කෝ ආත්මිකවයි ශාරීරිකවයි ආත්මිකව ඔබ වැටීමට හේතුව බලන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේ දේව වාක්‍ය ඔබට නොලැබෙන විදිහට අණ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකට හේතුව දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන ඔබෙන්
ප්‍රිය ඵල තිබෙන ඵල ප්‍රිය ඵල කියන්නේ මනුස්ස කන්න පුළුවන් ඵල. ඒ කියන්නේ ස්වීට් එකක් බලාපොරොත්තු වුණේ. නමුත් ඔබයි මමයි වයිල්ඩ් වුණා. මෙන්න මේකයි මිනිස්සු අපිට උනේ. මක්නිසාද හත්ත. මක්නිසා සේනාල ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී 7 වෙනි වද්දේ වාක්‍යයට ගියේ ඉස්සල කිව්ව දෙවියන් වහන්සේගේ නාමයෙන් දැන් ගියේ දෙවියන් වහන්සේ සේනාවල. ඒ කියන්නේ වැටුණු දේවදූතයෝත් දේවදූතයන්ගේ දෙවියන් වහන්සේ බාරෝ ඉන්න. සේනාධිපති සේනාල ස්වාමීන් වහන්සේ කියනවා සේනාල ස්වාමීන් වහන්සේගේ මේ ස්වාමීන් වහන්සේගේ මිදිවත්ත නම් මොකද්ද? ඊශ්‍රායල් වංශයයි. මොකද්ද මිදිවත්ත? මේ මිදිවත්ත වෙලා ඊශ්‍රායල් වංශය. උන්වහන්සේගේ ප්‍රිය පැලෑටිය නම් යුදා මිනිසයෝය. යුදා මිනිසයෝ තමයි දෙවියන් වහන්සේගේ ප්‍රිය පැලෑටියෝ. ඒතර මේ මිදිවත්තේ වැව්වේ පැලෑටිය. ඉතින් උන්වහන්සේ යුක්තිය දකින්න බලා සිටියසේක. උන්වහන්සේ බලාපොරොත්තු වුණේ යුක්තිය. නමුත් තිබුණේ අයුක්තිය. ධර්මිෂ්ඨක දකින්න බලා සිටියසේක නමුත් තිබුණේ විලාපය. ඒක නේද අද ලෝකෙට වෙන්නේ. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ රටකින් යුක්තියයි මිනිස්සයා වෙන යුක්තිය ඉටු කරන්න. ධර්මිෂ්ඨකමයි නමුත් අද තියෙන්නේ වෙන අයුක්තියයි. බලන්න මේවා විනිශ්චය කරගන්න. මේ අද ලෝකෙට ආපු කොරෝනා වෛරස් එක. මේකෙන් අනිත් කන්දට යන එක නෙමෙයි බලන්න ඕනේ. කන්දට නම් යන්න පුළුවන් වෙයි. නමුත් අපි මේ කන්දට යන්න ගියාට ඇති වැඩක් වෙන්නේ නැහැ. අපිම විනිශ්චය කරගත්තේ නැත්නම් ඇයි මේක වෙන්න හේතුව කියන එක. රටකට දික් කරන එක නෙමෙයි අත. අපි විනිශ්චය කරන ඇයි මෙහෙම දෙයක් සිදු වුනේ? සභාවල් විනිශ්චය කරගන්න. ඇයි මේ සභාවල් අද වහන්න උනේ? මේ දෙවියන් වහන්සේගේ මේ වැස්ස දෙන්න පුළුවන්. පලාකුළට අණ කරන්න පුළුවන් වැස්ස දෙන්නද නොදෙන්නද කියන මේ දෙවියන් වහන්සේ මුළු ලෝකෙටම වැස්ස දෙන්න කියලා අවුරුද්දක් පාසා දෙවියන් වහන්සේට යාඥා කර ප්‍රශංසා කරන මුළු පිළිගත් මිනිසයාට ඒ රටටත් ඒ ඇටත් කොරෝනා වෛරස් එක හැදුනා නම් ඒ සභාවල් දෙවියන් වහන්සේගේ සභාවල් වහන්න උනා නම් අද මිනිසයා බය වුණා නේද උනේ? ඔබටයි කාට ඔබේ ගෙදරට කවුද එන්නේ? කවුද කතා කරලා කියන්නේ කොහොමදත් කියලා අහන්නේ? අද ඒ තත්ත්වෙට වැටුණා. සෑම මිනිස්සෙක් බය වුණා. පාරට යන්නේ මිනිස්සු අද බලන්න ලංකාවේ මිනිස්සු ඔක්කොම කටවල් වහගෙන යන්නේ ඇයි? මම වහගෙන යනවා කීමුකෝ තව කෙනෙක්ගෙන් බෝ වෙයි කියලා එයාත් බලනවා මගෙන් බෝ වෙයි කියලා එයාට. ඒක නේද වහගෙන යන්නේ මේ බෝ වීම නතර කරන්න. ඒ කියන්නේ ඔක්කොමල්ලා කිලුටුයි. එක එකනා විශ්වාසයක් නැති වුණා. මේක ස්ප්‍රෙඩ්. හරි. මේක ස්ප්‍රෙඩ් වෙන එක නතර කරන්න ඕනේ. ස්ප්‍රෙඩ් එක නතර වෙනවා නම් මට කැස්සක් තියෙනවා නම් මට තියෙනවා නම් මම කිලුටුයි. මම යන්න හොඳ නැහැ තා එළියටවත්. ඒකයි කරන්න ඕනේ. මට මගේ ඇඟට දැනෙනවා නම් මට අසනීප තත්ත්වයක් තියෙනවා කියලා. මට නිකන් කැස්සක් තිබුණා. මම බලන්න ඕනේ. ඒකයි නේද හරි දේ කරන්න. ඒකයි දෙවියන් වහන්සේ කිව්වේ. නුඹට කිලුට නම් උඹ අයින් වෙන්න ඕනේ. තමා ගෙදරිනුත් අයින් වෙන්න ඕනේ. මොකද ඒක ගෙදරට බෝ වෙයි කියලා. ඒක තමයි දෙවියන් වහන්සේ කිව්වේ. කිලුට නම්. කිලුට වීමට හේතුව මොකද්ද? මේ කොරෝනා එක එන්න මේකට එන්න මේක අපි රටකට අධික කරන්න ඕනේ නැහැ. මොකද ක්‍රිස්තුස් වහන්සේ කිව්වා මේ දේ එනවා කියලා. ඉතින් මේ දේ එනවා නම් අපි දන්නවනේ මෙහෙම දෙයක් එනවා කියන එක. අපි ඒකට සූදානම් වුණාද නැහැ. අපි මොකද දෙවියන් වහන්සේ අවවාදයක් දුන්නා මේ ලෝකයේ මිනිස්සු කනවා බොනවා විතරයි. මෙතෙක් කල මේ කොරෝනා වෛරස් එක එන කලින් මිනිස්සයා කෙරුවේ කනවා බොනවා විනෝද වුණා. ඒක නේද අපි කරුවේ. අද ඒ තුනම ඔක්කොම නැති වුණා.
ඒ ඔක්කොම නැති වුණාද? ඔක්කොම අපි කොටු වුණා. පාලනයට වැට යටත් වුණා. අපි ගෙවල් වලට ඉන්න වුණා. අපි ඔක්කොම අල්ලා බයේ ජීවත් වෙනවා. අද අපි කඩේකට යන්න අපි shopping center ගියත් බයේ යන්නේ. ඇයි හදෙයිද කියන එක. අද ඒ තත්ත්වයට වැටුණා. මොකද තාම ඒකට වෛරස් එන්න තාක් නැති නිසා. මේක තමයි සිදු වුණේ. ඉතින් ඇයි හේතුව මේකට? දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මනුෂ්‍යයාගෙන් යුක්තිය. අද යුක්තියක් ඉතු වෙන්නේ නැහැ. මිනිසා මනුෂ්‍යයාගෙන් ධර්මිෂ්ඨකම බලාපොරොත්තු වෙන්නේ. නැවතින අද විලාපයයි. විලාපය කියන්නේ මොකද්ද? පියා නැති දරුවා, දෙමව්පිය නැති දරුවා අද අනාථ කඳුවෙලන අඬනවා. වැන්දපුව අද අඬනවා. අද බලන්න අද ලෝකෙ දිහා කොච්චර ඉන්නවද කියලා. ඒ අය කනලව් කරනවා. එයා අඬනවා. නමුත් අපි කනවා බොනවා සන්තෝෂ වෙනවා. අපි ඒගොල්ලන් ගැන හිතනවද? නැහැ. මෙන්න මේක රටවල් රාජ්‍යයන් මිනිස්යන්ගේ යහපත වෙනුවෙන් තියෙන මුදල් ඒගොල්ලන් සූරා කනවා, හොරකම් කරනවා. සන්තෝෂ වෙනවා. දුප්පත් මිනිහාගේ ශ්‍රමයෙන් මොනවද අද කරන්නේ රටවල් ලෝකෙ හුඟක් අය? බලන්න ඒගොල්ලන්ගේ දිහාවල්. මිනිස්යාට අහිත කර දේවල් කුඩු විකුණනවා. බලන්න ඒවා. මේවා නේද දෙවියන් වහන්සේ? ඒවට යුක්තිය කෝ? මිනි මරනවා. ඒවට යුක්තිය කෝ? මේවායි දෙවියන් වහන්සේ බලාපොරොත්තු. දෙවියන් වහන්සේගේ සෙනගකින්ම. ඒ කියන්නේ දෙවියන් වහන්සේ හැම දෙයක්ම කරලා. මොකද්ද කිව්වේ දෙවියන් වහන්සේ? මාගේ මිදිවත් උදෙසා මා විසින් නොකළා වූ වෙන කුමක් කරන්න පුළුවන්ව තිබුණේද? ඒ හොඳ මුද්‍රික ඵල හටගන්නා මා බලා සිටි විට මුද්‍රික ඵල හටගත්තේ පටගත්තේ මක් නිසාද? දෙවියන් වහන්සේ අහනවා. ඇයි? ඒ රටේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය කියන දෙවියන් වහන්සේගේ සෙනඟ මෙන්න මෙසේ ක්‍රියා කළේ. ධර්මිෂ්ඨකම වෙනුවට විලාපයයි. යුක්තිය වෙනුවට දකින්න ලැබුණේ නැහැ. අන්න ඒකයි උනේ. වැන්දපුව දෙවියන් වහන්සේට කන්නලව් කළා. අනාථ දරුවා දෙවියන් වහන්සේට කන්නලව් කෙරුවා. තමාගේ ස්වාමි පුරුෂයා මරපු ඒ වැන්දපුව දෙවියන් වහන්සේට කන්නලව් කරනවා. අහිංසක ළමයව මරලා අනාථ කරපු ඒ ළමයි කෑ ගහනවා. නමුත් යුක්තියට වෙන්නේ නැහැ. අද උසාවියෙන් එන්නෙත් නැහැ. රටෙන් වෙන්නෙත් නැහැ. මෙන්න මේක තමයි අද ලෝක තත්ත්වය. ඒ නිසා මේ කොරෝනා වෛරස් එකේ අපි කරන්න ඕනේ දිගු කරන එක නෙමෙයි. මේක කොහෙන්ද ආවේ කෙනෙකුද? මේක ක්‍රිස්තුස් වහන්සේ කිව්වා එනවා කියනවා. වසංගත එනවා. earthquake එනවා. ඉතින් ඒකින්ද මේ ගැන අපි බය වෙන දෙයක් නැහැ. මේක එනවා කිව්වා. නමුත් ඔබයි මමයි තියෙන්නේ ඔබ යුක්තියට කරනවාද ධර්මිෂ්ඨකමද දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන්නේ මේ දෙකයි. ඒ දෙක අපි කරමු. අපි ඒක දැන් සූදානම් වෙමු. මේ නිසා ඉස්සෙල්ලාම පල්ලියෙන් පටන් ගන්න වෙනවා සුද්ධ කරන්න. සභාවල් තමයි සුද්ධ කරන්න පටන් ගන්න වෙන්නේ ලෝකෙට ඉස්සෙල්ලා. මොකද අද ඒව ඔක්කොම විනාශ වුණා. ඒක නේද උනේ? ඒ නිසා අපි එතනින් පටන් ගමු. ලෝකෙට යන්න ඉස්සෙල්ලා අපේ සභාවල් තුල යුක්තියට වෙනවාද ධර්මිෂ්ඨකමද අපි උගන් මිනිස්යා තුල අපි ඇති කරනවාද මේ මිදිවැත්ත ගැන බලන්න. ඉතින් මේ මිදිවත්ත කියන්නේ ඊශ්‍රායල් වංශයයි. නැත්නම් House of Ephraim. ඉතින් ප්‍රිය පැලෑටි තමයි යුදා වංශය. මිනිස්සු මේ දෙගොල්ලම දෙවියන් වහන්සේ මිදිවත්තේ හරියට බලාගත්තේ නැහැ. ඉතින් මේ ලෙවි කතාවේ 23 40-43 ඒකේ තියෙනවා අර අපි කියවනේ ಜಾති හතරක් ගන්නවා කියලා මේ කුඩාරම් මංගල්‍යයේදී දෙවියන් වහන්සේ ඉදිරියේ වනන්ඩ වේව් කරන්න පළමු දින ලක්ෂණ ගස්වල පළද පළවෙනි එක තල් අතුද බොහෝ කොළ ඇති ගස්වල අතුද රිව විලෝසේ කියන අර ගංගා ගන්න කිව්වේ රිව විලෝස් ගංගා දෙපස වැවෙන විලෝ ගස් වලින් ගන්න කිව්වේ ගෙන අසල වැඩෙන ගන්නලා නැත්නම්
නැත්තම් විලෝස් රැගෙන සද්දවසක් නුඹලාගේ දෙව් ස්වාමීන් වහන්සේගේ ඉදිරියේ ප්‍රීති වැල්ලා. මොකද්ද කිව්වේ? පළවෙනි දවසේ ලක්ෂණ ගස්වල පළද, තල් අතුද, බොහෝ කොළ ඇති ගස්වල අතුද, රිව විලෝස් නැත්තම් ගංගා අසල වැඩෙන ගන්නලා නැත්තම් විලෝස් රැගෙන මේ ගංගාවල් වල විතරයි වැඩෙන ගස් වලින්. මං කිව්වා කාන්තාරෙත් මේක බය වෙනවා. නමුත් ඒකේ නෙමෙයි ගන්න කිව්වේ ගංගාවල. දෙව්සාන් වහන්සේ ඉදිරියේ ප්‍රීති වැල්ලා. අවුරුද්දට 7 දවසක් ඒ ස්වාමීන් වහන්සේට මංගල්‍යයක් කොට පවත්වා පල්ලා. ඒ නුඹලාගේ පරම්පරාවල නිරන්තර පනතක්ය. 7 වෙනි මාසේ ඒක පවත්වලා. ඉතින් මේක නිරන්තර පනතක්. ක්‍රිස්තියානියයි කියනවානේ මේ අපි ඉන්නේ නීතියේ නෙමෙයි අපි ඉන්නේ කරුණාවේ කියලා. ඉතින් කරුණාවේ තියෙනවා නම් මේ පල්ලි වහන්නේ නැහනේ. දෙවියන් වහන්සේ කරුණාවේ අපි ඉන්නේ. ඉතින් දෙවියන් වහන්සේ කරුණාව තියෙනවා නම් ඇයි පල්ලි වහගන්නේ? මෙච්චර ලස්සන හදලා මේ හැම දෙයක්ම කරපු අය බැටරි charge වුණා ලිමසින් හම් දෙනවා කිව්ව කෝ? එහෙම නැද්ද පල්ලි වල කිව්වේ? කෝ ඒවා? නෑ. මේකයි කිව්වේ. මේ මංගල්‍ය තියන්න කිව්වා. ඒක නුඹලාගේ පරම්පරාවල. ඒ කියන්නේ පරම්පරාව කියන්නේ ජේකබ් අවුරුදු කිසිදු වහන්සේ එන්න ඉස්සෙල්ලා අවුරුදු 10කට ඉස්සෙල්ලා තමයි මේ පරම්පරාව ආවේ. ඉතින් මේ පරම්පරාව තාමත් තියෙනවානේ. ඒ පරම්පරාව අයින් වෙන්න බෑනේ. ජේකබ්ගේ පරම්පරාව, ඊශ්‍රායල් පරම්පරාව මේ ලෝකෙ ඔක්කොම ඉවරෙන්න ඕනේ. එහෙනම් මේ පරම්පරාව ඉවර වෙන්නේ. මේ පරම්පරාවක් තියෙන. ඉතින් මේ පරම්පරාව තියෙනවා නම් ඒ පරම්පරාව කරන්න ඕනේ මේ මංගල්‍ය හැම 7 වෙනි මාසේ තියන්න ඕනේ. ඉතින් ඊශ්‍රායල් පුත්‍රයන් මිශ්‍ර දේශයෙන් ඒ කියන්නේ මොකද්ද? ඇයි මේ මේක තියන්න කිව්වේ? ඊශ්‍රායල් පුත්‍රයන් මිශ්‍ර දේශයෙන් ගෙනා කල ඔවුන් පැල්වල වාසය කෙරවූ බව නුඹලාගේ පරම්පරාවල අය දැනගන්නා පිණිස 7 දවසක් පැල්වල වාසය කරන්න කිව්වා. මේ ගෙවල් වල නෙමෙයි ඉන්න කිව්වේ. අපි පැලක් හදා ගන්න ඕනේ. ඇයි? අපේ පරම්පරාව දැනගන්න මේ අපේ අද යං ජෙනරේෂන් එකේ අද අපේ දරුවෝ දැනගන්න මේ අපේ මුතුන් මිත්තෝ අපි හිටියේ මේ දෙවියන් වහන්සේ වහල් කමෙන් ගෙනල්ලා අපිව කාන්තාරය අවුරුදු 40ක් අපි ජීවත් වුණේ පැල්වල. ඒක සිහි කරන්න. ඒක දැනගන්න පිණිස. අද අපේ ළමයි දන්නේ නැහනේ අපේ සීයලා හිටියේ පැල්වල කියලා අවුරුදු 40ක් ජීවත් වුණේ. දන්නේ නැහැ. මොකද අද අපි ඉන්නේ ලස්සන අද ඉන්නේ මේ ගෙවල්. අද අපි ඉන්නවා කොටු වෙලා මේ ලස්සන ගෙවල් වල බිල්ඩින් වල අපි ඉන්නවා. නමුත් අපිට කාලයක් ආවොත් මේවා දාලා පැල් වලට යන්න අපි පුරුදු වෙලා දින්නේ. ඉතින් ඊශ්‍රායල් සෑම දෙනෙකුම ස්වදේශිකව සියල්ලෝම පවුල් වල වාසය කරතුවා. මම නුඹලාගේ දෙව් ස්වාමීන් වහන්සේ කීසේ ඊශ්‍රායල්හි ස්වදේශිකව සියල්ලෝ පැල්වල වාසය කරතුවා. මම නුඹලාගේ දෙව් ස්වාමීන් වහන්සේ කීසේක. ඉතින් මේ පැල්ව ඒකයි කිව්වේ. මේ පැල්වල වාසය කිරීමට හදා ගන්නා తాවකාලික කූඩාරම් යොදා ගන්නා ලී සහ කොළ අතු අර දෙවියන් වහන්සේගේ ඉදිරියේ নমස්කාර කිරීමට යොදාගත් ಜಾති හතරෙන් තමයි අපි හදාගන්නේ. කියන්නේ ලක්ෂණ ගස්වල පළද, තල් අතුද, බොහෝ කොළ ඇති ගස්වල සහ රිව විලෝස් තමයි අරගෙන තමයි මේ අපේ කූඩාරම හදාගන්නේ. ඒ අර දෙවියන් වහන්සේ ඉදිරියේ නමස්කාර කරලා නැත්තම් ප්‍රීති වෙන ගත්තේ හතරම තමයි අපේ මේ කූඩාරම හදන්න අපි ගන්නෙ. ඒ හතරෙන් තමයි අරගෙන මේ කූඩාරම අපි හදාගන්නේ. මේ කූඩාරමේ ජීවත් වීම අපිට මතක් කරනවා අපි මිසරේ නැත්තම් ලෝකයේ අත්හැර කාන්තාරයේ මැදින් පොරොන්දු දේශයට යන ගමන. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන මේක එක මතක් කරලා දෙනවා අපේ ජීවිතේ. අපි කෙසේද අපි
ඒක මතන් අපි මිසරෙන්නේ නැත්නම් අපි ලෝකේ අත්හැරලා. දැන් අපි ලෝකේ තියෙන දැන් නැහැ නේ කූඩාරමකට ගියන් පස්සේ ලයිට් නැහැ. කළුවරයි. මොකද කාන්තාරයේනේ කාන්තාරයේ ලයිට් නැහැ. තිබුණේ ආලෝකය තමයි දෙවියන් වහන්සේගේ ආලෝකය. ඉතින් ඒක විතරයි තිබුණේ. ලෝකේ දේවල් මොකුත් නැහැ. වැලි ගොඩක් යට අපි දන්නේ මේ කාන්තාරවල වැලි යට තමයි ඉන්නේ විෂගෝර සර්පයෝ. දැන් ඇතුලේ ඉන්නේ. ඉතින් මේ ඒ තරම් භයානක ගමනක්. ඉතින් අපි ගිහලා කාන්තාරේ ගහ ගන්නවා ටෙන්ට් එක. අපේ කූඩාරම. අපි මේ පොරොන්දු දේශයට යන්න යන ගමනේ අපි පයින් යන්න ඕනේ. කාන්තාර ගමන දුෂ්කර ගමනක්. බලසත් ඉතින් මේ යන ගමනෙන් අපි ඒකම අපිට සිහි කරලා දෙනවා. මතක් කර දෙනවා. ගස්වල අතු රැගෙන කූඩාරම සාදා ගැනීමෙන් පෙන්눔 කරන්නේ මිනිස්කම. හුඟක් වෙලාවට බයිබලයේ ගස් සහ ලී මිනිස්කම පෙන්වීමට උපහැරයක් හැටියට ගන්න භාවිතා කරනවා මිනිස්කම. මේකෙන් තවත් පෙන්වන දෙයක් තමයි අපි ඉන්නේ తాවකාලික දුබල ශරීරයක වහා පාපයට බර. අපේ ජීවිතේ මොහොතකින් කැඩිලා විනාශ වෙන්න පුළුවන්. දුබලයි. වහා පාපයට වැටෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි සම්පූර්ණයෙන්ම අපේ සෑම වුවමනාවක්ම ආත්මික සහ ශාරීරික ඊශ්වර දෙවියන් වහන්සේ වෙත යොමු කරන්නගෙන් උන්වහන්සේගේ අඩිපාරේ යා යුත්තේ. අන්න ඒකයි හේතුව. අපි මේ ඒ කාන්තාරේ කූඩාරමේ අපි දවස් 7ක් සිටීමෙන් අපිට පෙන්වන්නේ අපිට මතක් කර දෙනවා අපේ ජීවිතය කොතරම් දුබල ශරීරයකද අපි මේ ජීවත් වෙන්නේ කියලා. අපි පාපයට බර. අපි කොයි වෙලේ අපේ ජීවිතේ කැඩිලා විනාශ වෙන්න පුළුවන්ද? මේ කොරෝනා වෛරස් එක වගේ හෙට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. එච්චර දුබලයි. හැම දෙයක් මොන දෙයක් හෙට මොනවද අපි වෙයිද කියලා අපි දන්නේ නැහැ. මේක අපිට පෙන්눔 කරන්නේ. ඒ නිසා ඒ කියන්නේ මේ අපි ඉන්නේ මේ తాවකාලික බිල්ඩින් ගෙවල් ඔක්කොම හෙට විනාශ වෙන්න පුළුවන්. විනාශ වුණොත් අපි කොහෙද මොනවද කරන්නේ? හෙට රස්තාව නැති වෙන්න පුළුවන්. හෙට ලෙඩ රෝගයක් එන්න පුළුවන්. හෙට කුණාටුවක් ඇවිල්ලා තව විනාශ වෙන්න පුළුවන්. දරුවෝ විනාශ වෙන්න පුළුවන්. මේ ලෝකේ අපි අත්දකින්නේ ඒවයි. මේකයි පෙන්වන්නේ. ඉතින් මේවා මතක් කර දෙනවා. මේ අපි මේ කූඩාරමේ අපි මේ දවස් 7ක් ඉන්නකොට අපි දෙවියන් වහන්සේගෙන් යැපෙන්න ඕනේ. සීතල, වැස්ස, විෂගෝර සර්පයෝ, සතුරෝ, මේ ලෙඩ රෝග මේ හැම එකකින්ම අපි ආරක්ෂා වෙන්නත් අපිට ඉන්න එකම දේ තමයි මේ දෙවියන් වහන්සේ. එහෙනම් ඒ ඉන්න නම් අපි උන්වහන්සේගේ අඩිපාරේ යන්න ඕනේ. මෙන්න මේකයි අපේ ජීවිතය අපිට පෙන්වන්නේ. මෙන්න මේක මේ කොරෝනා වෛරස් එක ඔබට පෙන්වුවේ මෙන්න මේකයි ඔබටයි මටයි පෙන්වන්නේ. ලෝකයට පෙන්වන්නේත් ඒකයි. නමුත් ලෝකෙ පිළිගන්නේ ඒගොල්ලන් අනිත් පැත්තට යන්න හදන්නේ. නමුත් ඔබයි මටයි මෙන්න මේ දේ පෙන්නනවා. මේකේ තියෙන්නේ මේ කියන්නේ ඉස්සරහට ඔබටයි මටයි මතක් කර දෙනවා අපේ මුතුන් මිත්තෝ පොරොන්දු දේශයට යන්න ඉස්සෙල්ලා කාන්තාරේ හිටියා වගේ ලෝකයේ විනාශය කියන්නේ ලෝකයේ විනිශ්චයට පැමිණෙන්න පෙර ඔබටයි මටයි මේවා ඔක්කොම දාලා අර කාන්තාරයට යන්න වෙනවා. අන්න එතනදි තමයි ඔබවයි මාවයි පිළියෙල කරන්නේ. හේතුව දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණා යුක්තිය, දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණා අපෙන් ධර්මිතකම. නමුත් අපි ඔක්කොම වෛල් වෙලා ඔබයි මමයි දැන් විනිශ්චය කරගමු. ඒකනේ අද වෙලාවේ මේ තියෙන තත්ත්වේ. මේ ඔක්කොම අපි හිතනවා අපි හරි අපි ඔක්කොම හරි කියලා නෑ. we are wild. ඒ නිසා දැන් කාලය ඇවිත් තියෙන්නේ අපිව විනිශ්චය කරගන්න. ඒකයි දෙවියන් වහන්සේ කියන්නේ යෝහාන් කිව්වේ ඒකයි පසුතැවිලි වෙන්න දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළඟයි. දෙවියන් වහන්සේගේ පැමිණීම ළඟයි. පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේගේට හැරෙන්න. මෙන්න මේක තමයි ඔබටයි මටයි දැන් දෙවියන් වහන්සේගේ ආරාධනාව. දැන්වත් මේ දෙවියන් වහන්සේගේ වර්ෂාව ඉල්ලන්න යාඥා කරන්න God send me මොකද්ද? රේන් එක වස්ස අන්න ඒක ඉල්ලන්න තියෙන්නේ.
ඒකයි මේ අදට තියෙන මේ එකම විසඳුම we need God's rain. දෙවියන් වහන්සේගේ වර්ෂාව අපිට අවශ්‍යයි. අන්න ඒක අපි ඉල්ලමු. අන්න ඒක තමයි අනිසුමානේ රජ කෙනෙක් වෙලා දේවි කරපු යාඥා පටන් ගමු. ඒකෙන් පටන් ගමු අනිසුමානේ. එත කලින් ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ ආරක්ෂාවත් දෙවියන් වහන්සේගේ සාමයත් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා යාඥා කරමි. ආමෙන්.